පළමුකොටම ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාවට අපිට ආරාධනා කිරීම පිළිබඳව. මම මේ ඉඩම් ප්‍රශ්නය අලුත් දිශාවකින් පටන් ගන්න තමයි ටිකක් කල්පනා කරේ. අපි දන්නවා අපේ රටේ තිබෙන්නේ වර්ග කිලෝමීටර 65610යි. අපේ රටේ ජන ඝනත්වය යන වර්ග කිලෝමීටරයක ජීවත් වෙනවා 309ක්. 2005 වසරට අනුව මම හිතනවා දැන් ඒක ආසන වශයෙන් ගත්තොත් 343 දක්වා ඇති වී තිබෙන වර්ධනයන් එක්ක වැඩි විය හැකියි. නමුත් නිල වශයෙන් ලේඛන තිබෙන්නේ වර්ග කිලෝමීටර ජීවත් වෙන 309 2005 වසරේදී. ඒ කියන්නේ ලෝකයේ ජන ඝනත්වයෙන් 43 වෙනි ස්ථානයේ තමයි ශ්‍රී ලංකාව තිබෙන්නේ. හැබැයි අපිට වඩා උඩින් තියෙන ඒවා ගත්තාම ඒවා රටවල්ම නෙවෙයි. උදාහරණයකට ගත්තොත් වැඩිම ජන ඝනත්වයේ තිබෙන්නේ මැකාවෝ වල. ඒක මම හිතන්නේ රටක් හැටියට ලිස්ට් වෙලා තිබුණට ඒක රටක් හැටියට ගණන් ගත යුතු නෑ. දෙවෙනියට ජන ඝනත්වයේ තිබෙන්නේ මොනාකෝ වල. ඒ දින වර්ග කිලෝමීටර් 2යි. ඒක රටම වර්ග කිලෝමීටර් 2යි. ඊළඟ අපි ගත්තොත් තිබෙන්නේ සිංගප්පූරුව. වර්ග කිලෝමීටර් 719. කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා අඩු රටක්. ඊළඟ ගත්තොත් වතිකානුව. ඒවා ඒ පිළිවෙල ගත්තත් ඒවා රටවල් නෙවෙයි. ඒ නිසා මේ අපි ප්‍රධාන රටවල් හැටියට ගත්තොත් ඉන්දියාව, බංගලාදේශය, ජපානය වැනි රාජ්‍යයන් හැරුණුකොට විශාලතම ජන ඝනත්වයේ තිබෙන රට තමයි ශ්‍රී ලංකාව. වර්ග කිලෝමීටරයක 309ක් ජීවත් වෙනවා. ලෝක අනපිළිවෙලින් බැලුවොත් 43 වෙනි ස්ථානයේ හොබවනවා. ඒ වර්ග කිලෝමීටර ඒ 309 ඒ වර්ග කිලෝමීටර 65610 ඇතුළත් ලංකාවේ පරිසරවේදීන් කියන 16ක් වනාන්තර තියෙනවා කියලා. ආණ්ඩුව කියන 23ක් වනාන්තර තියෙනවා කියලා. මම දැක මේ ළඟදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියලා තුන 29ක් කියලා. මම දන්නේ 29 කියන ලේඛනය කොහෙන්ද හම්බුනේ කියලා තුමට. සාමාන්‍යයෙන් තිබුණු දේ තමයි වනාන්තර තිබෙන 23ක් කියලා ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබුණා. පරිසරවේදීන් ප්‍රකාශ කරලා තිබුණා 16ක් කියලා. ආසන වශයෙන් ගත්තොත් අපේ රටේ වනාන්තර 20ක් තිබෙනවා. එන පහෙන් එකක් වනාන්තර. ඒ වගේම 7%කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර ජලාශ වලින් වැසිලා තිබෙනවා. වර්ග කිලෝමීටර 65610ක් යන භූමියේ 20ක් වනාන්තරත් 7%ක් අභ්‍යන්තර ජලාශ වලින් වට වෙලා තිබෙනවා. එහෙම ගත්තාම තූපතක් වුණු අපේ රටේ විශාල ඉඩම් සම්පතක් අපිට හිමිව නැහැ. අපිට තේරුම් ගන්න. විශාල ඉඩම් සම්පතක් තිබෙන රටක් නෙවෙයි අපිට. ඒ වගේම පසුගිය කාලේ අපේ ඉඩම් පරිහරණය හේතු කොටගෙන ඇති වෙච්චි ගැටලු සමුදායකුත් තිබෙනවා. අපි දන්නවා අපේ රටේ හදවත මධ්‍ය කඳු කරේ. රටමැද කඳු පද්ධතියක් තිබෙනවා. ඒ කඳු පද්ධතිය රූරා ගලන ගංගා ඔයවල් 103ක් තිබෙනවා. කඳු පද්ධතිය තියෙන රට මැද රූරා ගලනවා රට වටේ ගංගා පද්ධතිය. එනිසා අපේ රටේ හදවත මධ්‍ය කඳු කරේ. මධ්‍ය කඳු කරේ සමන්විත වෙන ප්‍රධාන කොටස් තුනකින් එකක් දුම්බර අඩවිය, අනිත් එක ශ්‍රීපාද අඩවිය, අනිත් එක හෝටන් තැන්න. දුම්බර අඩවිය ගත්තොත් අපි විශාල පාරිසරික හානියකට මුහුණ දීලා තිබෙනවා. දුම්බර අඩවියේ දේශපාලන බලහත්කාරීත්වය විසින් යටි වගාවක් හැටියට හෙනසාල් වගාව පටන් අරන් තිබෙනවා. හෙනසාල් යටි වගාවක් හැටියට පටන් ගන්නවා කියලා කියන්නේ හෙනසාල් අරනකොට කිසිවක් නැවත භූමියේ වගා කෙරෙන්නේ නැහැ. එනිසා දුම්බර අඩවිය අද අපේ රටේ තරජනයකට මුහුණ දීපු ප්‍රදේශයක්. ඊළඟ ශ්‍රීපාද අඩවිය. පහුගිය කාලේ ශ්‍රීපාද අඩවියේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයෙක් කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීපාද අඩවියේ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට ගැසට් කරගෙන තිබෙනවා.
හදන්නේ ශ්‍රීපාද අඩවියේ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට ගන්න මොකටද කියලා. හෝටන් තැන්න ගත්තොත් එහි අනවසර මැණික් ගැරීම් අනවසර පස් කැපීම් ආදී විශාල තර්ජනයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අපේ රටේ වැදගත්ම මධ්‍ය කඳුකරය සැලකිය යුතු බලපෑමකට අහු වෙලා තිබෙනවා. ඒ නිසා යලි අපිට මම කියන්න උත්සාහ කරේ නිසා යලි අපි අපේ රටේ ඉදිරි සංවර්ධනයක් ගැන ස්ථාවරයක් සහිත සංවර්ධනයක් ගැන කල්පනා කරනවා නම් මධ්‍ය කඳුකරේ යලි තෝරා ගන්න ලද භූමීන් වනාන්තර බවට පත් කරන්න ඕන. එසේ නැතුව අපිට යන්න බෑ. අපේ ජීවිත කාලේ අපි ඉගෙන ගන්න කාලේ අපි ඇහුවේ නායාම් පිළිබඳව. අපි ඉගෙන ගත්තේ නායාම් වලට අසු නොවුණු රටක් හැටියට ශ්‍රී ලංකාව. හැබැයි අපේ ජීවිත කාලය ඇතුළත අපි දකිනවා නායාම්. අපි කිසිසේත්ම මධ්‍ය කඳුකරේ මහ ජලාශ ගොඩනැගීමක් පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දන්නවා අපි අවුරුදු 2500ක ඉතිහාසයක් අපිට තිබෙනවා කියලා. මේ 2500 ඉතිහාසය ඇතුළත අපේ රජ්ජුරුවරු වැව් හදලා තිබුණා 32000ක්. වැව් 32000ක් තිබුණා අපේ රටේ. අද තියෙන වැව් 14000යි. ඒකෙන් 12000ක් අභාවයට යමින් තිබෙනවා. මේ වැව් 32000ක් හදනකොටත් මධ්‍ය කඳුකරේක ජලාශයක් ගොඩ නැගින්නේ. ඒ තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ සැලැස්ම බවට පත් වී තිබෙන මධ්‍ය කඳුකරය ආරක්ෂා කරලා එකෙන් ගලා බහින ගංගා තැන්නෙන් හරස් කරා. එම තමයි පරිසර පද්ධතිය සකස් වෙලා තිබෙන්නේ. තැන්නෙන් තමයි අපි ගංගා හරස් කරේ. යනෝ තමයි අංගන් මැඩිල්ල වේල්ලෙන්නේ තැන්නේදී. හැබැයි සිද්ධ වෙච්ච දේ තමයි 1977 දින් පමණ කඩිනම් මහවැලි ව්‍යාපාරය කියලා අපි අපේ ගංගා පද්ධතිය ගෙනිච්චා මධ්‍ය කඳුකරේට. ඒක වැරදි. ඒ කියන්නේ අපි ගංගා පද්ධතිය මධ්‍ය කඳුකරේ අපි ජලාශවලට, ඒ කියන්නේ මධ්‍ය කඳුකරේ හරස් කරලා ජලාශ ගොඩ නැගුවා. ඇත්තටම අපි මුතුන් මිත්තම් කරලා තිබුණේ ගංගාව තැන්නෙන් හරස් කරලා උඩට වතුර ගත්තා. අපේ නායකයෝ කරා ගංගාව කඳ මැද හරස් කරන්න පටන් ගත්තා. වික්ටෝරියා, රන්දෙනිගල, සමනල, රන්ටැඹේ වැනි ජලාශ ගොඩ නැගුණේ ඒකත් මත. එනිසා මේ ඇති කරලා තිබෙන මහා පරිසර විනාශය යලි ස්ථාවර කරන නම් අනිවාර්යයෙන්ම මධ්‍ය කඳුකරේ යම් තෝරා ගන්න ලද ප්‍රදේශ යලි වනාන්තර බවට පත් කරන්න ඕන. ඒකෙන් මම උත්සාහ කරන්නේ වෙන මුකුත් නෙවෙයි කියන්න. ඇත්තටම අපිට දැන් පරිහරණය කරන ප්‍රමාණය ඉඩම් වලටත් වඩා අඩු ඉඩම් ප්‍රමාණයක් තමයි අපිට ඉතුරු වෙන්නේ. මොකද අපි සමහර තැන් තියෙන අපි යලි වනාන්තර කළ යුතුව තිබෙනවා. ඒ ප්‍රදේශ යලි වනාන්තර කරන්නේ නැතුව මේ රට ඉස්සරහට යන්නේ නැහැ. එහෙමනම් වර්ග කිලෝමීටර් 65610 තිබෙන්නේ ලෝක විශාල ජනගණත්වයක් තිස් රටක් සමහර ප්‍රදේශ වනාන්තර බවට පත් කරන්න සිද්ධ වී තිබෙනවා. මේ සියල්ල හා සංසන්දනය කරලා බලනවා නම් අපේ රටට නව යලි ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් ඕන. යලි ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් හදන්නේ නැතුව මේ රටේ ඉදිරි අනාගතය ඉඩම් පිළිබඳව විශාල ගැටලුවක් ඇති වෙන එක වළක්වන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් 1990 ඉඳන් 2000 වසර දක්වා දසවසරක කාලය තුලත වසරකට අපේ රටේ වනාන්තර අහිමි වී තිබෙනවා හෙක්ටයාර් 26800ක්. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට හෙක්ටයාර් 26800ක්. එන ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර 2.6ක්. වර්ග කිලෝමීටර 65000යි අපිට තිබෙන්නේ. වසරකට අපේ වනාන්තර හෙළිපෙළි විල තිබෙනවා 2.6ක් වර්ග කිලෝමීටර. කල්පනා කරලා බලන්න. අද ගත්තොත් වාර්ෂික අපේ රටේ වනාන්තර 0.5කින් අඩු වෙමින් තිබෙනවා. අපේ රටේ වනාන්තර තියෙන 20යි. වසරකට 0.5කින් වනාන්තර අඩු වෙමින් තිබෙනවා. එද හරියට තව වසර 40ක් ගියොත් මේ විදිහට අපේ වනාන්තර එළි වෙන්න පටන් ගත්තොත් කාන්තාරයක් බවට පත් වෙච්ච රටක් අපිට ඉතුරු වෙනවා. අපි ඒකට ලෑස්තිද? ඒක කළ යුතුද අපේ රටට? අපි කල්පනා කරන්න ඕන ප්‍රශ්න. වසරකට අපේ රටේ විවාහ සිද්ධ වෙනවා 1,80,000ක්. අලුත් ජෝඩු අලුතෙන් කසාද බඳිනවා 1,80,000ක්.
1,80,000න් ලක්ෂයකට පමණ පරම්පරාවෙන් හිමි ගේ හිමි වෙනවා. එක්ක නැන්දගගේ, එක්ක මාමගගේ, එක්ක තාත්තගගේ. ලක්ෂයකට ගෙවල් හිමි වෙනකොට අලුතින් අපිට ගෙවල් 80000ක් වුණ වෙන අවුරුද්දකට. පර්චස් එක ගානේ ගත්තොත් පර්චස් 80000ක් ඕන. පර්චස් 10 ගානේ ගත්තොත් පර්චස් ලක්ෂ 8ක් ඕන. පර්චස් ලක්ෂ 8ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් 80ක්. වසරකට වර්ග කිලෝමීටර් 80ක් අපිට අලුතෙන් අවශ්‍ය වෙනවා නිවාස පමණක් ගොඩනගන්න. වර්ග කිලෝමීටර් 80ක්. වනාන්තර ඔක්කොම තිබෙන්නේ වර්ග කිලෝමීටර 13000යි. කොතනද යමින් තිබෙන්නේ? ඒ නිසා අපි අපේ මේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය පිළිබඳව යලි ජාතික සැලැස්මක් අපිට ඕන. අපේ කර්මාන්ත කවර ප්‍රදේශද? අපේ වගාවන් කරන්නේ කවර ප්‍රදේශද? අපි පදිංචි කරන්නේ කවර ප්‍රදේශද? අපි නගර ගොඩනගන්නේ කවර ප්‍රදේශද? අපේ මාර්ග පද්ධතිය වෙන්නේ කොහොමද කියලා අලුත් ඉඩම් පරිහරණ ජාතික සැලැස්මක් නැතුව මේ රට අඟලක්වත් ඉස්සරහට ගෙන යන එක වැරදි. සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසාම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ඒ නිසාම කොතන ගියත් මේ ඉඩම් ප්‍රශ්නේ පැන නගමින් තිබෙනවා. මා පෙරේදා ගියා පුල්මුඩේ ප්‍රදේශයට. පුල්මුඩේ අය මොකද්ද මුණ ගහලා කිව්වේ? මේ විදිහටම කියනවා. ඊතර පවුල් 139ක් විතර හිටියා. අවතන් වෙලා ඔවුන් නැවත පදිංචි කරවලා නැහැ. ඒ වගේම ඔවුන්ට ඉඩම් ඔවුන්ගේ සතුන් ඇති කරගන්න ඉඩම් නැහැ. ගණනය කරා කිව්වා ඒ පුල්මුඩේ අයිති වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පමණක් සතුන් 38000ක් ඉන්නවා කියලා ගවයින්. නමුත් ඔවුන්ට කිසි බිම් මංගලක් වෙන් වෙලා නැහැ. ඒතකොට එතන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඉඩම් පිළිබඳව දීර්ඝකාලීන බලපත්‍රයක් ඔවුන්ට නැහැ. ඒ නිසා තමන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරගන්න බැරි ගැටලුවක් තියෙනවා කියලා පුල්මුඩේ අය කියනවා. මම පොළොන්නරුවේ ජනතාව හමු වුණා. පොළොන්නරුවේ ජනතාව කියන ඔවුන්ගේ මින්නේරි ව්‍යාපාරය ආරම්භ කර 1953. ඒ කියන්නේ මීට අවුරුදු 62කට පමණ පෙර තමයි මින්නේරි ජනපද ආරම්භ කරේ. මින්නේරි ජනපදය ආරම්භ කරනකොට දුන්නා කුඹුරු ඉඩම් අක්කර 5ක් සහ මඩ ඉඩම් අක්කර 3ක් දුන්නා. මඩින් 5යි ගොඩින් 3යි දුන්නා. හැබැයි අවුරුදු 63ක් යනකොට පරම්පරා 3-4ක් ගොඩ නැගිලා තිබෙනවා. අලුත් පරම්පරාවට ගොවිතැන් කිරීම සඳහා ඉඩකඩම් නැහැ. ඉඩම් ලබා දෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. අපි මහවැලි ව්‍යාපාරයට ගියොත් ගල්නෑව තමුත්තේගම මීගලව ප්‍රදේශයට ගියොත් ඒ මහවැලි ව්‍යාපාරයේ ඉඩම් දුන්නේ 1980 දී මඩින් අක්කර 2.5යි ගොඩින් අක්කර භාගයයි. මමත් මහවැලි ව්‍යාපාරේ ඒ කාලේ ගාවට හම්බුනේ මඩින් අක්කර 2.5යි ගොඩින් අක්කර භාගයයි. අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මම දේශපාලනට ආපු නිසා ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් කිසිසේත්ම පැන නැගින්නේ නැහැ. නැත්නම් හැම ගෙදරකම ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. අක්කර භාගය ඔබ ගිහිල්ලා බලන්න. අක්කා දකුණු පැත්තට මුණ දාලා ගිහ හදලා අයියා වම් පැත්තට මුණ දාලා ගිහ හදලා අයියාගේ දුව උතුරු පැත්තට මුණ දාලා ගිහ හදලා අයියාගේ පුතා බස්නාහිර පැත්තට මුණ දාලා ගිහ හදලා අක්කර භාගය හතර පැත්තේ ගෙවල් හතරක් හදලා මොකද්ද මේ වෙන්නේ? ඉස්සරේ අක්කර භාගය පතෝල මැස්සක් තිබුණා, කරවිල මැස්සක් තිබුණා, පොල් ගස් 7-8ක් තිබුණා, කුකුලෙක් දෙන්නෙක් ඇති කරා. අද ඒ අක්කර භාගය ගෙවල් හතරකින් පිරලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන යලි අපේ මේ භූමිය ගෙවල් වලින්ම පුරවනවද? ඉඩම් තිබෙන්නේ ගෙවල් හදන්න විතරක්ද? නැත්නම් ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒ නිසා තමයි මම අවධාරණය කරන්නේ අපි ජාතික ඉඩම් සැලැස්මකට යා යුතුව තිබෙනවා. එමෙ යන්නේ නැතුව මේ ප්‍රශ්නෙට එහෙම් මෙහෙන් අල්ලල්ල විසඳුම් හොයන එක වැරදි කියලා තමයි අපි කල්පනා කරන්නේ. දැන් පොතේ ඒ පැත්තෙන් ගත්තොත් 2012 ගැසට් නිවේදනය පැත්තෙන් ගත්තොත් ඇත්තටම 2012 ගැසට් නිවේදනය ගැහුවේ මන්නාරමේ විතරක් නෙවෙයි. ඒක මම අවධාරණය කරන්න ඕන. ඒක උතුරු මැදත් ගැහුවා. ඒ කියන්නේ අනුරාධපුරයට අදාළයි, මොනරාගලට අදාළයි, අම්පාරට අදාළයි, හම්බන්තොටට අදාළයි. මොකද කරේ? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සමහර ඉඩම් ගැසට් කරා. වනජීවි දෙපාර්තමේන්තුවට සමහර ඉඩම් ගැසට් කරා. ගැසට් කරලා වැට ගැහුවා. ගේ අයිති කෙනාගේ වැසිකිළිය වන සංරක්ෂණය. මම දන්න වැටවල් ගැහුවේ. වැට ගැහුවා වැසිකිළිය ගියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ගේ මිනිස්සු ඉන්නවා හොඳේ. සමහර තැන්වල කුස්සිය ගියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට.
මේ පහුගිය කාලේ මේ ඒ කියන්නේ වෙන උවමනාවක් මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ මේ ගැසට් එක ගෙවුවා. ඒ ගැසට් එක මන්නාරම කලාපෙත් ක්‍රියාත්මක වුණා. දැන් ගැසට් එක ගහනකොටම හම්බන්තොට අනුරාධපුරයේ පොළොන්නරුවේ අය මේ ගැන කෑ ගැහුවා. එයි ඒගොල්ලෝ ගෙදර හිටියා. ඒතර ගෙදර පිටිපස්සේ වැට ගහනකොට වැට ගහන එක වැරදි කියලා කෑ ගැහුවා. හැබැයි වැට ගැහුවා. මන්නාරමේ ඒ මොහොතේ කෑ ගහන්න කෙනෙක් හිටියෙත් නෑ. ඒක නැත්ත ප්‍රශ්න. ඒ වෙලාවක කෑ ගහන්න කෙනෙක් හිටියේ නෑ. මොකද ඔක්කොම අවතැන් වෙලා හිටියේ. ඒ නිසා මේ ගැසට් නිවේදනයේ පිළිබඳ ප්‍රශ්නය මේක මා දැක්කා පසුගිය පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් දාලා තිබුණා චන්දිම ගමගේ එක්සත් ජාතික පක්ෂයේ කැකිරාවි මන්ත්‍රීවරයා. ඔහු පාර්ලිමේන්තුවේ මේ ගැසට් නිවේදනය පිළිබඳ ප්‍රශ්නයක් දාලා තිබුණා. පසු ඔහු ප්‍රශ්නය අහන වෙලාවේ නැගිටලා ගියා එළියට. මම දන්නේ නැහැ එහෙම ගියේ කියලා හොයලා බලන්න ඕන. ඔහු මට පස්සෝ කිව්වා මේ උත්තරේ දුන්නා නම් අපිට වාසීලු කියලා. ඒ හින්දා එළියට ගියා කිව්වා. මම පස්සේ අහනකොට කියන්නේ බලන්න ගිහලා ඒ ගිය සති දවසේ තමයි ප්‍රශ්නේ තිබුණේ. න්‍යාය පත්‍රයේ ගැසට් නිවේදනය පිළිබඳ ප්‍රශ්න ඔහු නැගිටලා ගියා ප්‍රශ්න අහන්න නැතුව. ඒ නිසා ඇත්තටම ප්‍රශ්නය වුණා නම් පාර්ලිමේන්තුවේ මේ ගැසට් නිවේදනය පිළිබඳ යම් අදහසක් අපිට ආයතුව තිබුණා. කෙසේ වුවත් මේ පොදු ප්‍රශ්නේ මෙසේ තිබෙන අතර අපි මේ අවතැන් වූ ප්‍රශ්නය විශේෂ ප්‍රශ්නයක් කොට සැලකිය යුතුයි. පොදු ප්‍රශ්නයක් තිබෙනවා ඉඩම් පිළිබඳව. ඒකට පොදු ජාතික ප්‍රතිපත්තියක්, පොදු සැලැස්මක් අවශ්‍යයි. ඒ වගේම උතුරු සහ නැගෙනහිර විශේෂයෙන්ම යුද්ධ වකවානුවෙන් පසු ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ඉතා කඩිනම් වැඩසටහනක් අවශ්‍යයි. ඒයි. ඉඩම් කියන්නේ අපිට දීපලක් නෙවෙයි. විශේෂයෙන්ම අපි වෙන රටවල් වල ආසියාතික රටවල් වල ඉඩමක් දීපලක් ලෙස විතරක් සලකන්නේ නෑ. අපි බැංකුවට උකස් තියන්න ගියොත් ඉස්සරලම උකස් තියන්නේ මොනවද? අපි ගාව තියෙන රත්තරන් බඩු. ඊළඟට try කරන්නේ වෑන් එකක් තියෙනවා වෑන් එකක් තියෙනවා. අපි අන්තිමේටම තමයි උත්සාහ කරන්නේ අපේ ගෙදර අපේ ඉඩම උකස් තියන්න. ඇයි? අපිට රත්තරන් බඩු දීපලක්, අපිට වෑන් එකක් දීපලක්, අපිට ඉඩමක් දීපලක්. හැබැයි අපි වෑන් එක විදියට නෙවෙයි ඉඩම සලකන්නේ. අපි සතු තියෙන රත්තරන් බඩු ලෙස නෙවෙයි ඉඩම සලකන්නේ. විශේෂයෙන්ම මේ ආසියාවේ, විශේෂයෙන්ම අපේ ඉන්දියාව, එක පැත්තෙන් ගත්තු හින්දු ආගමේ විශාල ලෙස මේ ඉඩම තමන්ගේ ඥාතීත්වයක්. ඉඩම දීපලක්ම නෙවෙයි. අපි සතු තියෙන මෝටර රථයක් වගේ, අපි සතු තියෙන රත්තරන් වගේ, අපි සතු තිබෙන වෙනත් දීපලක් වගේ ඉඩම දීපලක් නෙවෙයි ඉඩම ඥාතීත්වයක්. ඒ නිසා තමයි අපි හැමදෙනාම උත්සාහ කරන්නේ අවුරුද්දකට එක සැරයක් හරි මහගෙදර ගිහිල්ලා එන්න. ඒකට තියෙන වෙන අම්මා බලන්න යනවා වගේ, තාත්තා බලන්න යනවා වගේ මහගෙදර බලන්න යන අපේ කැමැත්තක් තියෙනවා. ඒ ඉඩම් පිළිබඳ ඥාතීත්වයක් තිබෙනවා අපිට. ඉඩම් දීපලක්ම නෙවෙයි. ඒක අපිත් එක්ක සම්බන්ධ වෙච්චි අපේ අම්මා, තාත්තා, අපේ ඥාති, අපේ සහෝදරු වගේ අපේ ඥාතීත්වයේම එක තැනක් තමයි ඉඩම. ඒ නිසා අපි මේක යුරෝපේ ගත්තොත් ඊට වඩා වෙනස්. යුරෝපේ ඒගොල්ලන්ට ඉඩම ඒගොල්ලන්ගේ ඥාතීත්වයක් නේ. ඒගොල්ලන්ට බැඳීම් නෑ. ඒක තවත් දීපලක් විතරයි ඒගොල්ලන්ට. හැබැයි අපේ රටවල් වල ඉඩම තවත් දීපලක් නෙවෙයි ඥාතීත්වයක්. ඒ නිසා තමයි යුද්ධය අවසන් වුණාට පසුව මේ ප්‍රශ්නේ වේගෙන් විසඳිය යුතුව තිබුණා. යුද්ධය අවසන් වෙනකොට ඉඩම් කොහොමද තිබුණේ? ඉඩම් ආකාර ගණනාවකට තිබුණා. එක පැත්තකින් අධිආරක්ෂක කලාප ලෙස හමුදාව විසින් අත්පත් කරගන්නා ලද ඉඩම්. තව පැත්තකින් විශේෂයෙන්ම නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම විසින් අත්පත් කරගන්නා ලද ඉඩම්. ඒවා අධිආරක්ෂක කලාපම නෙවෙයි. අධිආරක්ෂක කලාප වෙනම තිබෙන අතර තිබුණු නාවික හමුදා කඳවුරු පුළුල් කරන්න වර්ධනය කිරීම මොල්ලිකුලම් හමුදා කඳවුර වර්ධනය කිරීම හේතු කොටගෙන ඉඩම් අත්පත් කරගත්තා. ඒ වගේම පානම නාවික හමුදා කඳවුර පුළුල් කිරීම හේතු කොටගෙන ඉඩම් අත්පත් කරගත්තා. ඒ යුද්ධය අවසන් වෙනකොට අධිආරක්ෂක කලාපවලට ඉඩම් තිබුණා. නාවික හමුදා කඳවුරු පුළුල් කරපු ඉඩම් තිබුණා. ඒ වගේම LTT සංවිධානයේ මහාවීරු පවුල් ලෙස ඒගොල්ලෝ ගෙනලා පදිංචි කරවන ලද ඉඩම් තිබුණා. මම දන්නවා මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහා කෙළවරට වෙන්න ඒ පැත්තේ මහාවීරු පවුල් කියලා සම්බන්ධ කරපු ඉඩම් ප්‍රමාණය පවුල් ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට එහෙම පවුල් පදිංචි කරවලා තිබුණා. තව පැත්තකින් පළවාහන ලද ජනතාවට අයිති ඉඩම් තිබුණා. සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, ඒ වගේම දෙමළ ජනතාව පළවාහන ලද ජනතාවට අයිති ඉඩම් තිබුණා.
ඊළඟ රට අත්තර යනලද කිසිවක් උරුමකම් කියන්න නැති ඒත් පිටරට ජීවත් වෙන අයට අයිති ඉඩම් තිබුණා. තව උරුමකම් කියන්න කිසිවෙක් ඉතුරු නොවුණු සියලු දෙනා මිය ගිහපු අයට අයිති ඉඩම් තිබුණා. ඒතර යුද්ධය අවසන් වෙනකොට දැන් අපි මේ පළාත්වල ගත්තොත් අපි දන්නවා වැට ගහලා තියෙනවා තාප්පේ බැඳලා තියෙනවා මේක සුමනේයගේ මේක මුස්තාපයියගේ මේක රාජගේ අපිට ඉඩම් පැහැදිලි. හැබැයි යුද්ධය අවසන් වුණොත් ඉඩම් පැහැදිලි නෑ. හමුදා කඳවුරු විසින් අත්පත් කර ගන්නලද ඉඩම් මහවීරු පවුල් ලෙස පදිංචි කරලාද ඉඩම් සියලු දෙනා මිය ගිය අයගේ ඉඩම් රට අත්තර යනලද ඉඩම් අවතැන් වූ අයගේ ඉඩම් ලෙස ඉඩම් වර්ග ගණනාවක් තිබුණා. ඒ වගේම ඒ ඉඩම් වල අයිතිය සමහරවර සින්නක්කර ඔප්පු සමහර ඒවා බලපත්‍ර සමහර ඒවාට කිසිවක් නැහැ. වගා කිරීම පමණයි. පදිංචි වීම පමණයි සාතිකයකට තියෙන්නේ. ඇයි? යුද වකවානුව තුල එම බලපත්‍ර දෙන තත්වයක් නෙවෙයි තිබුණේ. මුළු පරිපාලනම බිඳ වැටිලා තිබුණා. ඒ නිසා බලපත්‍ර ඉල්ලන එක සාධාරණ නෑ. මොකද යුද්ධයක් එතන ඉඩම් බලපත්‍ර බෙදෙන තත්වයක් නෙවෙයි තිබුණේ. යුද්ධයක් එතන සාමාන්‍ය පරිපාලන නෙවෙයි තිබුණේ. ඒ නිසා ඉඩම් අයිතිය තිබුණා, සින්නක්කර ලෙස තිබුණා, බලපත්‍ර ලෙස තිබුණා. කිසිදු බලපත්‍රයක් නැතිව පදිංචි වගා කරපු ඉඩම් ලෙස තිබුණා. ඒ නිසා යුද්ධය අවසන් වෙනකොට එම පළාත් තුළ තිබුණේ ඉඩම් ආරවුලක්. ඒක ඇත්ත. නිසා රජයක වගකීම මොකද්ද? රාජ්‍යක වගකීම තමයි මේ ප්‍රශ්නේ පැන නගින්න. සැලකිය යුතු ප්‍රමාණයෙන් තවත් සාධක අතර ඉඩම් කියන සාධකය මේ යුද ගැටුම ඇති වෙන ඉඩම් කියන සාධකයක් යම් හේතු සාධක බවට පත් වෙලා තිබුණා. එහෙමනම් යුද්ධය අවසන් වුණාට පසුව වේගවත්ම වැඩපිළිවෙල බවට පත් විය යුතු තිබුණේ එම පළාත් තුළ ඉඩම් වේගවත්ව හඳුනාගෙන එම ජනතාවට යලි ලබා දීමයි. හැබැයි ඒක නෙවෙයි කරේ. ඒ වෙනුවට මොකද්ද කරේ? එම පළාත් තුළ ජනතා පදිංචි හිටපු ජනතාවගේ ඉඩම් ගැටලුව එසේම තිබියදී වෙනත් පළාත් වලින් ගිහිල්ලා එම පළාත් වල පදිංචි කරා. ඒක වැරදි. ඒක සාධාරණ නැහැ. අලුත් ජනපද හදන්න නම් අලුත් ඉඩම් බෙදන්න නම් ඒ පළාත වෙන්න පුළුවන් අලුත් ජනපද හදන්න අලුත් ඉඩම් බෙදන්න හිස් ඉඩම් තියෙන්නේ. උතුරේ නැගෙනහිර වෙන්න පුළුවන්. හැබැයි යලි බෙදා දීම කළ යුතුව තිබුණේ පළවෙනි පියවර නෙවෙයි. යලි බෙදා දීම කළ යුතු වන්නේ එම පළාත්වල පදිංචි හිටපු ජනතාවගේ ඉඩම් නිශ්චිත ලෙස ලබා දීමෙන් පමණයි. හැබැයි මේ ආණ්ඩුව පැවති ආණ්ඩුව අවධානය යොමු කරේ එම පළාතේ ජීවත් වෙන්න ඉන්න ජනතාවගේ ඉඩම් බෙදා දෙනවා වෙනුවට එය හඳුනාගෙන යලි ඔවුන්ට පදිංචි වීමට අවශ්‍ය ඉඩකඩ ලබා දෙනවා වෙනුවට පැවති ආණ්ඩුව අනුගමනය කරේ අලුත් ජනපද ගිහිල්ලා එම පළාත්වල ඇති කරා. ඒ නිසා ප්‍රශ්නය පමණක් නෙවෙයි ප්‍රශ්නත් එක්ක සිත් ඇවුලොත් ඇති කරා. ප්‍රශ්නේ එක පැත්තකින් තිබෙනවා. ඒ වගේම තව පැත්තකින් මොකද්ද? Taman නොසලකා හරින ලද ජන කොට්ටාසයක්. තමන්ගේ ඇත්ත අයිතිය රාජ්‍යයක් විසින් ලබා දෙනවා වෙනුවට වෙනත් දේ ඇවිල්ලා පදිංචි කරනවා කියන හැඟීමක් එම පළාත්වල ජනතාවට පැන නැගීම සාධාරණයි. ඒ නිසා දැන් එකින් එක මේ ඉඩම් ආවරවල විසඳා ගත යුතුයි. පළමු කොටම අධ්‍යාරක්ෂක කලාප පිළිබඳ ගැටලුව ඔබට කියන්න. ඇයි අධ්‍යාරක්ෂක කලාපයක් ඕන වුණේ? කියන අපේ ස්වභාවික භූ විෂමතාවල අධ්‍යාරක්ෂක කලාප කියලා එකක් නැහැ. අපි තේරුම් ගන්න. ස්වභාවික භූ විෂමතාවල තිබෙනවා සානුව තියෙනවා, කලපුව තියෙනවා. නේද? අධ්‍යාරක්ෂක කලාප කියලා ස්වභාවික භූ විෂමතා ලක්ෂණ වල තියෙන ලක්ෂණයක් නෙවෙයි. එහෙම නේද? අපි ගංගාව දකිනවා, ඔයවල් දකිනවා, සානු දකිනවා, කලපු දකිනවා. හැබැයි ස්වභාවික භූ විෂමතා ලක්ෂණ වල අධ්‍යාරක්ෂක කලාප කියලා එකක් නැහැ. අධ්‍යාරක්ෂක කලාපේ ගොඩනැගුණේ කොහොමද? අපි යාපන අර්ධද්වීපයේ LTT එකකින් අත්පත් කරගත්තට පස්සේ යාපන අර්ධද්වීපයේ මුළු පැවැත්මම රඳා පැවතුනේ ගුවන් සබඳතා එක්ක. A9 මාර්ගය LTT සංවිධානය අත්පත් කරගෙන තිබුණා. මුහුදු මාර්ගය අපිට අහිමි වෙලා තිබුණා. ඒක අපිට අනතුරුදායක තත්ත්වෙ වැඩි වෙලා තිබුණා. ඒ නිසා යාපන අර්ධද්වීපයේ මුළු පැවැත්මම තිබුණේ ගුවන් මාර්ග සැපයුමක් එක්ක. ගුවන් මාර්ග සැපයීම තිබුණේ පලාලි ගුවන්තොටුපළ සමග. නිසා පලාලි ගුවන්තොටුපළේ ආරක්ෂාව අතිශය වැදගත් වුණා. අතිශය වැදගත්. මොකද පලාලි ගුවන්තොටුපළ අපිට අහිමි වෙනවා නම් යාපන අර්ධද්වීපයෙන් නැවත
ශ්‍රී ලංකා හමුදා අකුලගෙන ඉන්න ඕන. මොකද සැපයුම් මාර්ගය තිබුණේ ගුවනින් පමණයි. ඒ නිසා අතිශය වැදගත් වී තිබුණා පලාලි ගුවන්තොටුපොළේ ආරක්ෂාව. ඒ සඳහා මොකද්ද කරේ? LTT සංවිධාන සතුව තිබුණ එතකොට තිබුණු බරම අවිය තමයි කිලෝමීටර් 27ක් ගහන්න පුළුවන් කාලතුවක්කුව. පලාලි ගුවන්තොටුපොළ ආරක්ෂාව වෙනුවෙන් කිලෝමීටර් 27කට වඩා වැඩි අධිආරක්ෂක කලාපයක් ගොඩනැගුවා. ඒතොර අධිආරක්ෂක කලාපය ගොඩනැගුවේ මොකක්ද? ඒකේ සීමාව හැදුවේ කවුද? ඒකේ දුර හැදුවේ කවුද? ඒ අධිආරක්ෂක කලාපේ සීමාව, ඒ අධිආරක්ෂක කලාපේ දුර හැදුවේ LTT සංවිධාන සතුව තිබුණු අවියේ දුර. ඒක තමයි පිහැදුවේ. මොකද ඒ කඳවුරේ ආරක්ෂාව එතන පලාලි හමුදා පලාලි ගුවන්තොටුපොළ සහ එතන පැවැත්ම වැදගත්. LTT සංවිධාන සතුව තුන බරාවියේ දුර තමයි අධිආරක්ෂක කලාපේ දුර. දැන් කාගාවද ඒ වගේ අවි තියෙන්නේ? ශ්‍රී ලංකා ආණ්ඩුව සතුව විතරයි. දැන් මොකටද එහෙමනම් අධිආරක්ෂක කලාපය? කල්පනා කරන්න ඕනේ නැද්ද? ඒ නිසා අධිආරක්ෂක කලාප ගොඩනැගුණු දිශාව ගැන කල්පනා කරලා යලි එම කලාප පවත්වාගෙන යා යුතුද කියන එක පිළිබඳ ආණ්ඩුව තීරණයක් ගත යුතුව තිබෙනවා. ඒක ආණ්ඩුව ගත යුතු තීරණය. ජාතික ආරක්ෂාව කියලා කියන්නේ හැම දෙයක්ම ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්න තියෙන අවියක් කඩුවක් නෙවෙයි. ජාතික ආරක්ෂාව පිළිබඳව රාජ්‍යයකට දැක්මක් තියෙන්න ඕන. ජාතික ආරක්ෂක සඳහා හමුදාව කොච්චර පුළුල් කරන්න ඕනද? හමුදාව ස්ථානගත යුත්තේ කොහෙද? හමුදා කඳවුර ගොඩනැගිය යුත්තේ කොහෙද කියන එක රාජ්‍ය සැලකිල්ලක් කරන්න. හැබැයි ලෝකේ හමුදා කඳවුරු ලෝකේ හැමතැනම කුඩා වෙනවා. මොකක් නිසාද? තාක්ෂණය විසින්. එක කාලයක ලෝකේ හමුදා කඳවුරු අත්පත් කරන් තිබුණේ වැට වටේ සෙබළු දාලා. කවුරුටත් ලෝකේ වැට වටේ සෙබළු දාන්න ඕනේ හමුදා කඳවුරක් ආරක්ෂා කරන්න. තාක්ෂණය විසිනුත් ලෝකේ වෙලා තිබෙන දේ තමයි හමුදා කඳවුරු වල භූමි ප්‍රමාණය අඩු වෙමින් පවතින. ඒ සියල්ල අපි සැලකිල්ලක් කරලා නව රජය නව ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සැලකිල්ලක් කොට ජනතාවගේ ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. නාවික හමුදාවේ ඉඩම් ඇත්තට මෙතන සැලකිල්ල ලක් කරේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. පානමේ නාවික හමුදාව ඉඩම් පිළිබඳ සැලකිලි ලක් කරේ නාවික හමුදාව පුළුල් කිරීම කඳවුර පුළුල් කිරීම ඉලක්ක කරගෙන නෙවෙයි සංචාරක ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍ය හෝටලයක් ගොඩනැගිය හැකි භූමිය හොයාගෙන තමයි පානමේ ඉඩම් පුළුල් වුනේ. මොල්ලිකුලම ඉඩම් පුළුල් වුණත් එහෙමයි. ඉතා හොඳ වෙරළ තීරයක් තිබෙනවා. හෝටලයකට සුදුසු බිම් ප්‍රදේශයක්. ඒ නිසා උන් එක පුළුල් කරන්නේ හෝටල් හොයාගෙන. එනිසා වර්තමාන රජයේ වගකීමක් තිබෙනවා මේ ගැන නැවත සැලකිල්ලක් කරලා එම ජනතාවගේ ඉඩම් ඒ ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන්න. ඊළඟ සින්නක්කර ඉඩම් පිළිබඳ ගැටලුවක් මතුවෙන්න ඉඩක් නැහැ. ඊළඟ වන සංරක්ෂණයේ ගැසට් එක විටකදී මෙහෙමයි. යුද්ධයක් අවසන් වූ වහාම අපැහැදිලි ඉඩම් වල හොඳම සහතිකය තමයි ආණ්ඩු වැටක් ගහගන්න එක. ඒක කරන්න ඕන ආණ්ඩුව. යුද්ධයක් අවසන් වූ වහාම පැහැදිලි නැති ඉඩම් තිබෙනවා නම් ආණ්ඩුව කරන්න ඕන මොකද්ද? ඉස්සරලම ආණ්ඩුව වැටක් ගහගන්න ඕන. ආණ්ඩුව වැටක් ගහගත්තේ නැත්නම් මොකද්ද වෙන්න පුළුවන්? ඒවා ඕන විදියට අත්පත් කරගන්න ඉඩ කඩ තිබෙනවා. හැබැයි රජයේ වැටක් ගහගන්න ඕන මොනවමනාව වෙනුවෙන්ද? නැවත ජනතාව පදිංචි කිරීමේ අරමුණු සහිතව රජයේ වැටක් ගසාගත යුතුයි. ඒ වැටට එකඟයි. පළමුවට මෙහෙමයි කරන්න ඕන. යුද්ධයක් අවසන් වෙලා තිබෙනවා. හොයාගන්න බෑ ඉඩම් කාගේද කියලා. කවුරු පදිංචි වේවිද? කවුරු අල්ලගනීවිද? ඒ නිසා මොකද ඉස්සෙල්ලම කරන්න ඕන? රජය ඉස්සෙල්ලා වැටක් ගහලා ඉඩම් ටික අයින් කරගන්නවා. කාටවත් අත තියන්න දෙන්නේ. ඊට පස්සේ ආණ්ඩුවක් නිවැරදි දැන් උපයෝග කරගන්න පුළුවන්. අපේ හස්බුල්ලා මහත්මයාගේ කෘතියත් උපයෝගී කරගන්න පුළුවන්. ඇත්තට මේ ඉඩම් කාගේද කියලා හඳුනා ගන්න. ඒකයි කළ යුතු වන්නේ. හැබැයි අපි උපකල්පනය කරොත් මෙහෙම යුද්ධයක් අවසන් වුවහම අයිතිකරුවන් නැති ඉඩම් ඔහෙ පාවි තියෙන එකත් වැරදි. එහෙම වුණා නම් මොනව වෙයිද? බලපුලුවන්කාර අය ඉඩම් ටික අල්ලගෙන. ඒත් මේ ජනතාවට ඉඩම් නැතුව යනවා. මතක තියාගන්න. මම නම් කියන්නේ නැහැ ඒ පළාතේ කවුද අල්ලන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා. ඒක ඕකනේ සිද්ධ වෙන්නේ.
මේක ආණ්ඩුවක් විසින් මේක වෙන් කරගන්න ඕන. ඒක අපි එකඟ වෙන්න ඕනේ ඉතින්. ආණ්ඩුවක් විසින් වෙන් කරගත්තේ නැත්තම් වෙන බලයන් තියෙන අය ඊටන් අත්පත් කරගන්නවා. ඒ අත්පත් කර ගැනීම වළක්වීම සඳහා රජය අත්පත් කරගන්න ඕන ඉඩම්. ඊට පසු නිවැරදි ක්‍රමවේදයකට අනුව බෙදා හැරිය යුතුයි. දැන් පළවෙනි කොටස ඉටු කරලා තියෙනවා. ජනතාවට සාධාරණ ඉටු විය යුතු දෙවෙනි කොටස ඉටු වෙලා නැහැ. මේකද සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රාදේශීය ඒ කියන්නේ මේ වන සංරක්ෂණ ඉඩම් පිළිබඳව මා දන්නා විට අමාත්‍යාංශ ලේකම් මට්ටමේ කමිටුවක් තිබුණේ ඒ කාලේ. ඒකට මන්නාරම දිසාපතිතුමා සහභාගී වෙනවා. ඔවුන් ඉල්ලා හිටියාට පසුව ඒ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් දීලා තිබුණා නිදහස් කරන්න දිසාපතිවරයාට. ඔහුට ඒ කියන්නේ වන මේ පවරාගත්තා වගේම අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් දීලා තිබුණා ඉඩම් යලි බෙදා දීම සඳහා දිසාපතිවරයාට ලබා දෙන්න. හැබැයි මේ ඔක්කොම සිද්ධ වෙන අතර මෙන්න මේකට අපි එකඟ නැහැ. ඒකත් මම කියන්න. එක් පළාත්වල ඉඩම් ඒ පළාතේ ඇමති බෙදන්න යන්න දෙන්න එපා. ඒක වැරදි. පොළොන්නරු ඉඩම් පහුගිය කාලේ බෙදුවේ කවුද? මහවැලි ඇමති හැටියට ඉන්නකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොළොන්නරු ඉඩම් බෙදුවේ. දිඹුලාගලින් එහා පැත්තේ මහා ඉඩම්. සාමාන්‍ය ගොවියම්ම තාත්තගේ දුව දරුවන්ට හම්බුනේ නේ. ඔය තමගේ හිතවතුන්ට බෙදුවා. මහවැලි ඇමති ඉන්නකොට එයා. නිමල් සිරිපාලට මහවැලි ඇමතකම හම්බුනාම. ගිහලා බලන්න දෙහියත්ත කණ්ඩේ ගිරියාන්තර කෝට්ට ප්‍රදේශ ඉඩම් බෙදුවේ කාටද? ඒතර පළාතේ ඉන්න දේශපාලක ඉඩම් බෙදන්න යනවා නම් ඒක ඇත්ත සාධාරණ නෙවෙයි. හැම තැනම පළාතේ ඉන්න දේශපාලකයා ඉඩම් බෙදෙන එක නතර කරවන්න ඕන. මම හිතනවා මේ සමහර ගැටලු ඇති වෙන්නේ ඒවත් යම් ප්‍රමාණයකට බලපාලා තියෙනවා කියලා. පළාතේ ඉන්න දේශපාලකයාගේ විෂය ඉඩම් බෙදෙන එක නෙවෙයි. එයා කර්මාන්තෙමති. ඒතර අපි හැමදෙනාම බල කරන්න ඕනකම තිබෙන්නේ. අපිට තිබෙන දේශපාලන අහිය මත හරි අපි දන්න තනතුරු මත හරි ඉඩම් අල්ලලා බෙදා දීම සඳහා නෙවෙයි. ඒ තමයි අවුලක් නිර්මාණය කරන්නේ ගැටුමක් හදන්නේ. අපි හැමදෙනාම පොළඹවන්න ඕනකම තිබෙන්නේ නිශ්චිත ක්‍රමවේදයකට අනුව සාධාරණව එම ජනතාවට යලි පදංචි වීම සඳහා ඉඩම් ලබා දී යුතුයි. හස්බුල්ලා මහත්මයා ඉදිරිපත් කළ තියෙන නිර්දේශ 10ක් තිබෙනවා. ඒ නිර්දේශ 10 සමග අප සහ ඔව් අතර කිසිදු ගැටුමක් හෝ විවාදයක් නොමැති බවත් මම සහතික කරලා කියනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට යලි ඉඩම් ලබා දෙන්න. ඔවුන්ගේ ජීවන වෘත්තියක් ආරම්භ කරන්න. මහා නාවික හමුදා කඳවුරු තවදුරටත් පවත්වා ගත යුතු නැද්ද? වෙන සාධකතිසේ වැදගත්. සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තු එකක් තිබෙනවා. කවුරු හරි අවතැන් වෙනවා නම් බැඳී තිබෙන වගකීම තමයි රජයක් යලි ඔහු හෝ ඇය සිතපු තත්වයෙන් ජීවිතේ පවත්වාගෙන යාමට ඉඩකඩ ලබා දීම. ඒ කියන්නේ අවතැන් වීම පිළිබඳව සකස් කරන ප්‍රඥප්තියක් වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. සංවර්ධනයේදී වේවා, යුද ගැටුම් වලදී වේවා, කවුරු හෝ කෙනෙක් අවතැන් වෙනවා නම් ඔවුන්ට විශාල අයිතීන් සහිතව යලි ඒ ජීවිතේ Tamanට ආරම්භ කළ හැකි පරිදි යලි පදිංචි කිරීම තමයි ජනතාවගේ අයිතිය. ඉඩම පමණක් නෙවෙයි. මා දැක්ක සමහර තැන්වල ගිහලා ඉඩම් වලට මිනිස්සු අත්තරිය. දැන් ගිහලා බලන්න ඉඩම් වල ඉන්නවද? ඉඩම් වල නැහැ. ඉන්නෙත් බෑ. ඉන්නේ කොහොමද? වතුර ටිකක් නැත්නම්, පාරක් නැත්නම්, අනිකුත් යටිතල පාසුකම් ටික නැත්නම්, රෝහලක් නැත්නම්, දරුවන්ට අධ්‍යාපනයක් නැත්නම්, ආදායම් මාර්ගයක් නැත්නම්, ඉඩමකුයි තහඩුවටකුයි දීලා මිනිස්සු තියාගන්නේ කොහොමද? පර්චස් 40 ඉඩම් කෑල්ලයි තහඩුවටයි දීලා මිනිස්සු ගිහලා බැද්දු. දවස් 14ක ආහාර සලාගකුයි දීලා. කොහෙද මේ තියෙන්නේ? එනිසා යලි පදිංචි කිරීම නැවත ඒ අයගේ ජීවිතය යථා පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය වෙන මූලික පහසුකම් සියල්ල සකස් කර තමයි පදිංචි කළ යුතු වන්නේ. එනිසා උන්ට ඉඩම් ලබා දිය යුතු වගේම ඔවුන් යලි ජීවිතය සාහෘද කර ගැනීම සඳහා පදිංචි කිරීම සිදු කළ යුතු තිබෙනවා. එනිසා මේ පවතින ආණ්ඩුවේ ප්‍රධානම වගකීමක් සහ කාර්යයක් ලෙස අපි සලකනවා. ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස අපිත් ඔබත් හැම දෙනාම ජනතාවගේ සාධාරණය වෙනුවෙන් මැදිහත් වෙනවා ඇතැයි මැදිහත් වෙමු කියලා යෝජනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.